හරි මේ ටියුට් එකේ මුලම කොටස් ටික වෙන් වෙලා තියෙන්නේ මයික්‍රෝබයොලොජි වෙනුවෙන් අපි මයික්‍රෝබයොලොජි කොටස සාකච්ඡා කරන ඉදිරියේ සාකච්ඡා කරනවා ඊළඟට දෙවනියට අපි වෙන් කරලා තියෙනවා ස්නායු පද්ධතිය කොටස පස්වෙනි එකකේ දිගම කොටස ස්නායු පද්ධතිය කොටස ඊළඟට ඒ වගේම මේ නිබන්ධනයේ අවසාන කොටස අපි වෙන් කරලා තියෙනවා සන්ධාරණය හා චලනය කියන කොටසට ඔබේ සන්ධාරණය හා චලනය කියන කොටස තෝරගන්න. තෝරගෙන අනිත් අය සූදානම් වෙනකම් ඉක්මනින් මේ පළවෙනි පිටුවේ තියෙන අපි ප්‍රශ්න උත්තර විදිහට සාකච්ඡා කරන්න දාලා තිනවා. ඒකෙන් පළවෙනි පිටුව ඉක්මනින් කරන්න ගන්න. නිබන්ධනයේ තියෙන අය ඉක්මනින් පළවෙනි පිටුව සාකච්ඡා පිටුවට ඉක්මනින් පිළිතුරු ලියන්න ගන්න. ඔබට පිළිතුර ෂුවර් නම් කෙලින්ම ලියන්න. එහෙම ෂුවර් නැත්නම් ඔබට පුළුවන් වෙන කඩදාසියක් ඒ සඳහා පාවිච්චි කරන්න. කිසියම් විදිහකින් නිබන්ධනය මේ වෙනකොට ලැබිලා නැති කෙනෙක් ඉන්නවා නම් සමහරට එහෙම ගැටලුවක් තියෙන්න පුළුවන්. එහෙම නිබන්ධන ලැබිලා නැති කෙනෙක් ඉන්නවා නම් වෙනම මේ කොලයක් අරගෙන ඒ කොටස් ටික සටහන් කරගන්න. අපි ඒ අයට නිබන්ධනය ලබා දුන්නට ලැබුණට පස්සේ නැවත වීඩියෝව බලන්න අවස්ථාවක් අපි හැකියුණොත් අරගෙන දෙන්න. හරි. ඉක්මනින් පළවෙනි පිටුව ප්‍රශ්න ටික ඔබට පුළුවන් විදිහට ලියන්න උත්සාහ කරන්න.
හරි. අපි බලමු මේ ඒකේ පළවෙනියටම කතා කරනවා මේ සත්ව රාජධානියේ තියෙන ප්‍රධාන සැකිලි ආකාර පිළිබඳව. දැන් සන්ධාරණය හා චලනය පාඩමේදී අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්නවා සත්ව රාජධානිය තුළ තියෙන සැකිලි ආකාර 3ක් පිළිබඳව. හරි, ප්‍රධාන සැකිලි ආකාර 3ක්. එකෙන් එකක් තමයි ඔබට මතක ඇති ද්‍රවස්ථිතික සැකිල්ල. තව එකක් ඔබට මතක ඇති අභ්‍යන්තර සැකිලි සහ ඊළඟට බාහිර සැකිලි. හරි. ඇතැම් ජීවීන්ගේ තියෙන ද්‍රවස්ථිතික සැකිල්ල. අපි ද්‍රවස්ථිතික සැකිල්ල කියන්නේ මොකක්ද කියන එක තව පොඩ්ඩකින් දැන් සාකච්ඡා කරන්න ගන්නවා. ඊළඟට මිනිසා වගේ ජීවීන්ගේ අපිට දකින්න පුළුවන් අභ්‍යන්තර සැකිල්ල. ඒ වගේම ඇතැම් ජීවීන්ගේ දකින්න පුළුවන් බාහිර සැකිල්ල. මේ විදිහට ද්‍රවස්ථිතික සැකිල්ල, අභ්‍යන්තර සැකිල්ලක්, ඒ වගේම බාහිර සැකිල්ලක් ප්‍රධාන වශයෙන් ජීවීන්ගේ සැකිලි වශයෙන් දකින්න පුළුවන්. අපි ඉක්මනින් ලියමු. ඔබ එතන ලියුවේ නැත්නම් සැකිලි ආකාර 3 ලියන්න. ද්‍රවස්ථිතික සැකිල්ල, ද්‍රවස්ථිතික සැකිල්ල, අභ්‍යන්තර ඝන සැකිල්ල, අභ්‍යන්තර ඝන සැකිල්ල. ඔය අභ්‍යන්තර ඝන සැකිල්ලටම ඕනනම් අන්තස් සැකිල්ල කියලාත් කියනවා. ඒකත් උනා වරහන් තුන ලියන්න. අන්තස් සැකිල්ල. හරි. ඊළඟට ලියන්න බාහිර ඝන සැකිල්ල. බාහිර ඝන සැකිල්ල. ඔය බාහිර ඝන සැකිල්ලටම ආපහු කියනවා බහිස් සැකිල්ල කියලා. බහිස් සැකිල්ල. හරි. දැන් මේ සන්ධාරණය හා චලනයේ කොටස ගොඩාක් වෙලාවට ළමයි කියන්නේ හරි අමාරු පාඩමක්. මේක පාඩම් කරන්න අමාරුයි, නම් මතක හිටින්නේ නැහැ. ඒ වගේ විවිධ දේවල් කියනවා. හැබැයි අපේ විෂය නිර්දේශය ඇතුලේ තියෙන කෙටි ඒ වගේම ඊ타මත්ම ලකුණු ගන්න ලේසි පාඩමක්. හරිම ලේසි පාඩමක්. මතක තියාගන්නත් හරි ලේසි. ඔය කියන තරම් මේක මහා ලුකුවට හිතන්නේ නැතුව හරි සරලව තේරුම් ගන්න. ඇත්තටම එතකොට මේ ටික මතක තියාගන්න පුළුවන් වෙවි. මේ වෙනකොට ඔබ සතුව තියෙන දැනුම් මට්ටම මොන විදිහක තිබ්බත් දැන් අපි මේ කියන ක්‍රමයට බොහොම සරලව මේ කොටස් ටික ඔළුවට දාගන්න. එතකොට මේ පාඩමේ ඇත්තටම නැවත පාඩම් කරන්න තරම් දෙයක් ඉතුරු වෙන හේකුත් නැහැ. හරි. දැන් සැකිලි ආකාර 3ක් කතා කරා. ද්‍රවස්ථිතික සැකිල්ල, අභ්‍යන්තර ඝන සැකිල්ල නැත්නම් අන්තස් සැකිල්ල, බාහිර ඝන සැකිල්ල, එහෙම නැත්නම් බහිස් සැකිල්ල. හරි. ඊළඟට බලන්න ද්‍රවස්ථිතික සැකිල්ලක් ඇතිවන ආකාරය දක්වන්න. හරි. කොහොමද ද්‍රවස්ථිතික සැකිල්ලක් ඇති වෙන්නේ? මෙන්න බලන්න. ද්‍රවස්ථිතික සැකිලි පවතින ජීවීන්ගේ මේ තියෙන්නේ සෛල දේහය නම් මේ තියෙන්නේ ඔවුන්ගේ දේහ බිත්තිය නම්. හරිද? ඔය තියෙන දේහ බිත්තිය නම් මේ දේහ බිත්තියෙන් ඇතුළත සම්පූර්ණයෙන් තරලයකින් පිරීලා පවතින. මේ දේහ බිත්තියෙන් ඇතුළත පිරී ගිය තරලයක් පවතින. ඊළඟට ඒ ජීවීන්ගේ දේහ බිත්තියේ මේ දිගාතට පවතිනවා පේශි. මෙන්න මෙහෙම දිගාතට පේශි පවතින. අපි කියනවා අන්වායාම පේශි. ඒ වගේම මේ විදිහට තීරයක් පේශිත් පවතිනවා. මේ අන්වායාම පේශි සහ තීරයක් පේශි පවතිනවා දේහ අභ්‍යන්තරය තරලයකින් පිරීලා පවතින. ඒ දේහ අභ්‍යන්තරය තරලයකින් පිරීලා පැවතීම නිසා ඒ දේහයට හැඩයක් සහ සන්ධාරණයක් ලැබෙනවා. ඊළඟට මේ තීරයක් සහ අන්වායාම පේශිවල මාරුවෙන් මාරුවට සිදුවන සංකෝචනය වීම සහ විස්තාරණය වීම නිසා මේ ජීවියා ක්‍රමික චලන පෙන්වනවා. එතකොට ද්‍රවස්ථිතික සැකිල්ල තියෙන ජීවියෙකුගේ දේහයෙන්ම ශ්‍රාවය කරන ඒ තරලය ඔහුගේ දේහයෙන්ම ශ්‍රාවය කරන තරලයකින් අභ්‍යන්තරයේ පිරීලා පවතිනවා. දේහ බිත්තියේ පවතින අන්වායාම සහ තීරයක් පේශිවල මාරුවෙන් මාරුවට සිදු කරන චලන නිසා මාරුවෙන් මාරුවට සිදු කරන
සංකෝචනය වීම සහ විස්තරණය වීම නිසා මේ ජීවියා චලන පෙන්වනවා. එතකොට අපි මෙතන කතා කරන්නේ සැකිල්ලක් ඇතිවන ආකාරය. අපි මේ පිළිබඳව පොඩ්ඩක් ලියමු. ලියන්න. එකිනෙකට වෙනස් ආකාරයට ක්‍රියා කරන එකිනෙකට වෙනස් ආකාරයට ක්‍රියා කරන අන්වායාම සහ මේවා මේ දේහයේ වටා තියෙන නිසා අපිට ගන්න පුළුවන් වෘත්තාකාර පේශි. ලියමු. අන්වායාම සහ වෘත්තාකාර පේශි ස්තර දෙකකින් යුත් දේහ බිත්තියෙන් ආවරණය වූ අවකාශයක අන්තර්ගත දේහයෙන්ම ශ්‍රාවය වූ තරලයක් ද්‍රවස්ථිතික සැකිල්ලක් ලෙස ක්‍රියා කරයි. හරි. දැන් ඒ ජීවියා මේ සැකිල්ල කොහොමද ප්‍රයෝජනයට ගන්න? මේ දේහයේ දිග අතට සහ දේහයේ වටා පවතින මේ පේශිවල මාරුවෙන් මාරුවට සිදුවන සංකෝචනය වීම සහ විස්තරණය වීම අපි කිව්වා යාට උදව් වෙනවා මොකක් කරන්නද? චලනයන් සිදු කරන්න. හැබැයි මේ තරලය දේහය තුල පිරීලා ඒ මගින් ඇති කරන පීඩනය මේ ජීවියාගේ හැඩය පවත්වා ගන්නත් ඒ වගේම සංචරණය සිදු කරන්නත් ඇත්තටම වැදගත් වෙනවා. මොකද එහෙම නැත්නම් මේ ජීවියාට මේ සංචරණය කරගන්න බැහැ. මොකද අර අන්වායම සහ වෘත්තාකාර පේශි සංකෝචනය වෙනකොට විස්තරණය වෙනකොට ඒ දේහය ඇත්තටම හැකිලිලා යනවා අර තරලය මගින් ඇති කරන පීඩනය තිබුණ නැත්තම්. එතකොට තරලය මගින් ඇති කරන පීඩනය කියන කාරණයයි ඊළඟට අන්වායාම සහ වෘත්තාකාර පේශිවල තියෙනා වූ සංකෝචනය සහ විස්තරණය වීම කියන මේ කාරණා දෙකේම සංයුක්ත ප්‍රතිඵලයක් තමයි මේ ජීවියාගේ ද්‍රවස්ථිතික සැකිල්ලේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ. ඒ නිසා අපි ඊළඟ ප්‍රශ්නයටත් උත්තරයක් ලියමු. මෙතන කතා කරනවා හැඩය පවත්වා ගන්න ඒ වගේම සංචරණය කරන්න කොහොමද දායක වෙන්නේ කියලා. හරි එතන ලියන්න පේශි සංකෝචනය මගින් ඇති කරන පීඩනයේත් තරලයෙන් ඇතිවන පීඩනයේත් සංයුක්ත ප්‍රතිඵලය ජීවියාගේ සන්ධාරණය සහ හැඩය පවත්වාගෙන යාමට දායක වේ. ජීවියාගේ සන්ධාරණය සහ ජීවියාගේ සංචරණය සහ හැඩය පවත්වාගෙන යාමට දායක වේ.
හරි. දැන් අපි බලමු ජීවී ආකාර කීපයක් අරගෙන ඒ ජීවීන්ගේ සැකිලිවල ස්වභාවය කොයි වගේද කියලා. අපේ ප්‍රශ්නය අපිට දීලා තියෙනවා මොලස්කාවන් ගැන ආත්‍රපෝඩාවන් පිළිබඳව ලියන්න තියෙනවා. ඒ වගේම තවත් බහිස්සැකිලි දරන ජීවීන් පිළිබඳවත් ලියන්න තියෙනවා. හරි. දැන් අපි ඉස්සල්ලාම ගත්තොත් ආත්‍රපෝඩාවන් පිළිබඳව. හරි. ආත්‍රපෝඩාවන්ගේ සැකිල්ල හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම කයිටින් වලින්. ප්‍රධාන වශයෙන්ම කයිටින් වලින් හැදුණු සැකිල්ලක් තියෙනවා. ඊළඟට ස්කෙලරොටීන් කියන ප්‍රෝටීනය. මේක ප්‍රෝටීනයක්. ඒ වගේම ඉටි. කයිටින් ප්‍රධාන වශයෙන්ම තියෙනවා. ඊට අමතරව ස්කලරොටීන් කියන ප්‍රෝටීනය තියෙනවා. ඉටි වලින් හැදුණු බහිස්සැකිල්ලක් දකින්න පුළුවන් ආත්‍රපෝඩාවන්ගේ. ඊළඟට මේ ජීවීන්ගේ තව වැදගත් දෙයක් තමයි දැන් මොන්ගේ සංදි තියෙනවනේ දේහි. ඒ සංදි පවතින ස්ථානවල මේ වගේ සංදි පවතින ස්ථානවල ඔන්න ඔහොම මේ සංදි තියෙන ස්ථානවල මේ අස්ථි කොටස් සම්බන්ධ කරන පටල දකින්න පුළුවන්. මෙන්න මේවට අපි කියනවා මොනවා කියලාද? ආත්‍රෝඩීය පටල. ආත්‍රෝඩීය පටල. ඒතර සංදි තියෙන ස්ථානවල ආත්‍රෝඩීය පටල පවතිනවා. ඒ විතරක් නෙමෙයි මේ මොවුන්ගේ අස්ථිවල පේශි නිවේශනය සඳහා ඔන්න ඔය වගේ ප්‍රසර පවතිනවා. පේශි සම්බන්ධ වීමට පේශි නිවේශනය සඳහා ප්‍රසර පැවතීම දකින්න පුළුවන්. ආත්‍රපෝඩාවන්ගේ ඔන්න ඔය ලක්ෂණ ටික කතා කරන්න පුළුවන්. බහිස්සැකිල්ලක් තියෙන බව, කයිටින් වලින් ප්‍රධාන වශයෙන්ම හැදෙන බව, ඊට අමතරව ස්ක්ලෙරොටීන් කියන ප්‍රෝටීනය, ඒ වගේම ඉටි වලින් සමන්විත වන බව, සංදි පවතන ස්ථානවල ආත්‍රෝඩීය පටල දකින්න පුළුවන්. ඊට අමතරව පේශි නිවේශනය සඳහා ඒ අස්ථිවල ප්‍රසර පවතින බව. හරි. අපි එතන පොඩි ඉඩක් තියෙන්නේ ඒ ඉඩ ප්‍රමාණය තුල ලියන්න. ප්‍රධාන වශයෙන්ම අසෛලීය ද්‍රව්‍යයක් වන කයිටින් පවතී. අසෛලීය ද්‍රව්‍යයක් වන කයිටින් පවතී. අසෛලීය ද්‍රව්‍යයක් වන කයිටින් පවතී. ඊට අමතරව ස්කෙලරොටීන් ප්‍රෝටීනය සහ ඉටි පවතී. සංදි සහිත ස්ථානවලදී ආත්‍රෝඩීය පටල පවතී. පේශි නිවේශනය සඳහා මෙම සැකිල්ල තුල ප්‍රසර පවතී. හරි. ඊළඟට මොලස්කාවන් ගැන කතා කරන්නේ. හරි. මොලස්කාවන් ගැන ගත්තොත් එහෙම ඔවුන්ගේ තියෙන්නේ බහිස්සැකිල්ල. මොලස්කාවන්ගේ තියෙන්නේ බහිස්සැකිල්ල. අපිට එක රූලක් විතර වගේ තියෙන අපි කීතියෙන් ලියමු. දැන් එයාගේ තියෙන බහිස්සැකිල්ල අපි හඳුන්වනවා ප්‍රාවරණය කියලා. ප්‍රාවරණය. මේක හැදිලා තියෙන්නේ කැල්සියම් කාබනේට් වලින්.
එතකොට කැල්සියම් කාබනේට් වලින් හැදිලා තියෙන ප්‍රාවරණීය කියලා හඳුන්වන බහිස්සැකිල්ලක් ඔවුන්ගේ දකින්න පුළුවන්. එතන ලියන්න ප්‍රාවරණීය ලෙස හඳුන්වන දේහාවරණය මගින් ශ්‍රාවය වන කැල්සියම් කාබනේට් වලින් සමන්විත බහිස්සැකිල්ලක් පවතී. කැල්සියම් කාබනේට් වලින් සමන්විත බහිස්සැකිල්ලක් පවතී. හරි. බලන්න ඊළඟට කියනවා මෙහෙම. බහිස්සැකිලි දරන ජීවී කාණ්ඩ. ඔව් කාගේද බහිස්සැකිලි තියෙන්නේ? මේ බලන්න. බහිස්සැකිලි තියෙන එක කට්ටියක් තමයි සීලෙන්ට්‍රේටා වන්. සිලින්ඩ්‍රේටා වන්. ඊළඟට කෝඩේටා වන්. ඊළඟට මේ තව අර ඒකසෛලික ජීවී කාණ්ඩයක් ඔබට මතක ඇති. රේඩියෝලාරියා වන්. ඊට අමතරව ආය ගන්න පුළුවන් මේ ස්පොන්ජීන්. මෙන්න මේ අයගේ බහිස්සැකිලි දකින්න පුළුවන්. සිලින්ඩ්‍රේටාවන්, කෝඩේටාවන්, ඒ වගේම මේ රේඩියෝලාරියාවන්, ඒ කියන්නේ ඒකසෛලිකයින් මේ කට්ටිය. ඒ වගේම ස්පොන්ජීන්ගේ දකින්න පුළුවන්. අපි ලියමු එතන ඉක්මනින්. ජීවී කාණ්ඩ සඳහන් කරන්න කියනවා. ලියන්න සිලින්ඩ්‍රේටා, කෝඩේටා, රේඩියෝලාරියා, වරහන් තුල අවශ්‍ය නම් ලියන්න ඒකසෛලිකයින්. ඒ වගේම ස්පොන්ජීන්. හරි. ඊළඟට මෙන්න බහිස්සැකිල්ලක් දැරීමේ අවාසිය. දැන් අපි ද්‍රවස්ථිතික සැකිලි තියෙන අය ගැන බැලුවා. අභ්‍යන්තර සැකිලි තියෙන අය, ඊළඟට බාහිර සැකිලි තියෙන අය ගැනත් කතා කරමු. දැන් කිසියම් ජීවියෙක්ගේ දේහය මෙහි වගේ තියෙනවා. අපි හිතමු එයාගේ දේහයේ බාහිරයෙන් මේ වගේ ඝන සැකිල්ලක් තියෙනවා කියලා. ඔන්න ඔහම බාහිරයෙන් ඝන සැකිල්ලක් තියෙනවා කියලා. මම නිල් පාටින් ඇදලා තියෙන්නේ බාහිරයෙන් තියෙන ඝන සැකිල්ල. හරි. දැන් මේ තියෙන්නේ ජීවියාගේ ජීවී දේහය. මොකද්ද වෙන්න පුළුවන්? බාහිර ඝන සැකිල්ලක් තියෙන එකේ ප්‍රධානම අවාසිය තමයි මේ ජීවියාගේ වර්ධනය මෙන්න මේ සැකිල්ල දක්වා පමණයි සිදු වෙන්නේ. වර්ධනයේ සීමා වෙනවා. එතකොට බාහිර ඝන සැකිල්ලක් තියෙනකොට ඒ සැකිල්ල ඉක්මවලා වර්ධනය වීමේ හැකියාවක් මේ ජීවියාට ඇත්තේ නැහැ. ඒ හින්දා
මේ බාහිර සැකිලි දරන ජීවීන් නිශ්චිත කාලයකට වතාවක් මේ බහිස් සැකිල්ල ඉවත් කිරීම සිදු කරනවා. අපි ඔකට කියනවා චවිපාතනය. එහෙම නැත්නම් හැවහැරීම. ඔබ දැකලා ඇති ඇතැම් සතුන් චවිපාතන නැත්නම් හැවහැරීම කියන කාර්ය සිදු කරනවා. මේ බහිස්සකිල්ල නිශ්චිත කාලයකට වතාවක් දේහයෙන් හලලා අයින් කරනවා. එතකොට නැවත බහිස්සකිල්ල ශ්‍රාවය වන තෙක් කාල සීමාව තුළදී ඒ ජීවියා එයාගේ දේහය මොකද කරන්නේ? වර්ධනය කරනවා. එහෙනම් ජීවියෙකුට බහිස්සකිල්ලක් තිබීමේ ප්‍රධානතම අවාසිය තමයි එයාගේ වර්ධනයේ සීමා වීම. ඒ වගේම ඒ අඩුපාඩුව මගහරවා ගන්න ඔවුන් කරන ක්‍රියාව තමයි මොකද්ද? චවිපාතනය. ඒ බහිස් සැකිල්ල දේහයෙන් ඉවත් කරලා අලුත් සැකිල්ල ශ්‍රාවය වන කාල සීමාව තුළදී දේහය වර්ධනය කිරීම සිදු කරගන්නවා. හරි. අපි ඒ නිසා ඊළඟ කොටස බහිස් සැකිල්ලක් දැරීමේ අවාසිය ලියන්න. සැකිල්ල ඝනවීම නිසා වර්ධනය සීමා වීම. හරි. ඊළඟට ලියමු ඒ මගහරවා ගැනීමට දරන අනුවර්තනය. ලියන්න චවිපාතනය නැතහොත් හැවහැරීම හෙවත් ඝන වූ උච්චර්මය ඉවතලන අතර නව උච්චර්මයක් ශ්‍රාවය කර ගනී. ඒකටම ලියන්න නව උච්චර්මය ඝනවීමට පෙර වර්ධනය සිදු කර ගනී. හරි. යන් ඊළඟ පිටුවට. අභ්‍යන්තර සැකිල්ලක් දරන සත්ව කාණ්ඩ දක්වන්න කියන. අභ්‍යන්තර සැකිල්ලක් දරන සත්ව කාණ්ඩ. කවුද අභ්‍යන්තර සැකිල්ලක් දරන සත්ව කාණ්ඩ වෙන්නේ? කෝඩේටා හරි. එකයිනොඩමේටා හරි. ඊළඟට අභ්‍යන්තර සැකිලි තියෙනවා ආයේ මොලස්කාවන්ගේ. හරි. අපි ඉක්මනින් ලියමු එතන. මොලස්කා, එකයිනොඩමේටා, කෝඩේටා. දැන් අර අපි ඉස්සරලා කිව්වනේ මොලස්කාවන්ගේ බාහිර සැකිල්ල ගැන. දැන් මේ මොලස්කාවන්ගේ අභ්‍යන්තර සැකිල්ලක් තියෙන කෙනෙකුට උදාහරණයක් තමයි දැල්ලා. අර දැල්ලාගේ දැලි පොත්ත කියලා කියන කොටස. හරි. මොලස්කා, එකයිනොඩමේටා, කෝඩේටා. right. දැන් ඊළඟ ප්‍රශ්නය. මිනිසගේ සැකිලි පද්ධතිය මගින් ඉටු කරන කාර්යයන් ලියන්න තියෙනවා. හරි. මම මිනිත්තුවක් වගේ කාලයක් දෙන්නම් ඉක්මනින් ලියන්න. මිනිසාගේ සැකිලි පද්ධතිය මගින් ඉටු කරන කාර්යයන්. මිනිසගේ සැකිලි පද්ධතියෙන් ඉටු කරන කාර්යය.
ටියුට් එකක් නෑ කියලා දාලා තියෙනවා. කවුද? තරුසි අංජලිකා. තරුසි අපිට WhatsApp එකෙන් මැසේජ් එකක් දාන්න. අපි බලමු ඇයි මොකක්ද හේතුව කියලා. දැනට මේ ටික ලියාගන්න. ටියුට් එක ලැබුණාට පස්සේ නැවත ඔබට පාඩම අවශ්‍ය වුණොත් අපි ඒකට ක්‍රමයක් හදලා දෙන්න. හරි, දැනට මේ ටික ලියාගන්න දේවල් ලියාගෙන පාඩමට සම්බන්ධ වෙන්නකො. මට WhatsApp එකටත් දාලා තියන්න ඇයි කියලා හේතුව. හරි. මිනිසාගේ සැකිලි පද්ධතිය මගින් ඉටු කරන කාර්යයන්. හරි, බලන්න මේ මිනිසාගේ සැකිලි පද්ධතිය ගත්තොත් සැකිලි පද්ධතියෙන් ඉටු කරන පළවෙනිම කාරණය තමයි සන්ධාරණය. දේහය දරාගෙන ඉන්න එක සන්ධාරණය තමයි සැකිලි පද්ධතිය මගින් ඉටු කරන ප්‍රධානම කාර්යය වෙන්නේ. දැන් ඊළඟට සන්ධාරණයට අමතරව ජීවියාගේ චලන සහ සංචරණ සිදු කරන්නත් ඇතරම් වැදගත් වෙන්නේ සැකිලි පද්ධතිය. දැන් අපි මේ වගේ මෙහෙම අපේ අවයව සොලවන එක අපි ගන්නවා චලනය කියලා. ඒ වගේම මෙහෙම ඇවිදගෙන යනවා නම් අපි විස්ථාපනය කියනවා නම් අපි ඒක ගන්නවා සංචරණයක් කියලා. ඒ චලන සහ සංචරණ සිදු කරගන්නත් වැදගත් වෙනවා අස්ථි පද්ධතිය. ඒ වගේම ගත්තොත් ආරක්ෂාව සඳහා වැදගත් වෙනවා. දැන් අපේ ප්‍රධානම අවයවයක් වන මොළය ගත්තොත් අස්ථි පද්ධතියෙන් සම්පූර්ණයෙන් ආවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම ඇස්, කන, නාසයේ විශේෂයෙන්ම ආග්‍රහණ අපිච්ඡදේ වගේ දේවල්. ඊට පස්සේ ගත්තොත් එහෙම අපේ පෙනහැලි, හෘදය, මේ වගේ දේහයේ තියෙන ප්‍රයෝජනවත් අවයව රාශියක්ම ආවරණය වෙලා තියෙන්නේ ඇත්තටම අස්ථි පද්ධතිය තුලින්. ඊළඟට කැල්සියම් සහ පොස්පරස් ගබඩා කිරීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙනවා සැකිලි පද්ධතිය. එතකොට ඒවා හෝමෝන වල බලපෑම යටතේ සිදු කරන දේවල්. නමුත් කැල්සියම් ගබඩා කරන්න, ඒ වගේම අවශ්‍ය වන වෙලාවදී කැල්සියම් නිදහස් කරන්න, ඊළඟට ෆොස්ෆේට ගබඩා කරලා තියන්න, ඒවා අවශ්‍ය වන වෙලාවදී නිදහස් කරන්න වැදගත් වෙනවා. ඒ වගේම රුධිර සෛල නිෂ්පාදනය කරන්නටත් අපේ අස්ථි පද්ධතිය වැදගත් වෙනවා. ඉතින් අපි මේ වගේ කරුණු ටිකක් අරගෙන ලියමු. අපිට ප්‍රධාන වශයෙන් ඔය කොටස් ටික දීලා තියෙනවා. නමුත් විශේෂ සම්පත් පොතේ අවධාරණය කරලා නැති තව කරුණු කීපයකුත් අපි කරුණු දෙකක් විතර තව මේකට එකතු කරලා අපි ලියමු. ලියන්න අංක 1 සන්ධාරණය. අංක 2 ලියන්න චලනය සහ සංචරණය. අංක 3 අභ්‍යන්තර අවයව ආරක්ෂාව. ඊළඟ අංකය දාලා ලියන්න හෝමෝන වල බලපෑම යටතේ
කැල්සියම් ගබඩා කිරීම සහ නිදහස් කිරීම හෝමෝනවල බලපෑම යටතේ කැල්සියම් ගබඩා කිරීම සහ නිදහස් කිරීම ඊළඟට ලියන්න හෝමෝනවල බලපෑම යටතේ ෆොස්ෆේට ගබඩා කිරීම සහ නිදහස් කිරීම හෝමෝනවල බලපෑම යටතේ ෆොස්ෆේට ගබඩා කිරීම සහ නිදහස් කිරීම ඊළඟට රතු ඇට මිදුළු ආශ්‍රිතව රුධිර සෛල නිෂ්පාදනය සිදු කිරීම රතු ඇට මිදුළු ආශ්‍රිතව රුධිර සෛල නිෂ්පාදනය සිදු කිරීම පොඩි වරහණක් ඇරලා ලියන්න සුදු රුධිරාණු කමා පට්ටිකා නිෂ්පාදනය සුදු රුධිරාණු එවැගේම පට්ටිකා නිෂ්පාදනය හරි ඊට අමතරව මේ වගේ කරුණු ලියන්න තව එකක් මේදය සංචිත කිරීම මේදය සංචිත කිරීම තව වැදගත්ම දෙයක් අපේ දේහයේ හැඩය පවත්වා ගන්න අස්ථි පද්ධතිය දායක වීම හරි ලියන්න ඊළඟට දේහයේ හැඩය පවත්වා ගැනීමට දායක වීම දේහයේ හැඩය පවත්වා ගැනීමට දායක වීම හරි දැන් අපි පොඩි දෙයක් බලමු මානව අස්ථි පද්ධතියේ සැකැස්ම පිළිබඳව මේ බලන්න මානව අස්ථි පද්ධතිය අපි සාමාන්‍යයෙන් කියනවා මේ මානව අස්ථි පද්ධතියේ ඔක්කොම අස්ථි කොටස් 206ක් තියෙනවා කියලා. ඔක්කොම අස්ථි කොටස් 206ක් තියෙනවා කියලා කියනවා. හැබැයි මේ දැන් අපි අලුත් සිලබස් එකේ හැටියට මෙතන 206 නෙවෙයි එන්නේ 205යි කියලා. එක අස්ථියක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකත් මොකක්ද කියලා මේ කතාව ඉස්සරහදීම බලමු. හරි? මානව අස්ථි පද්ධතිය අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. එකක් තමයි ආක්ෂීය සැකිල්ල. ආක්ෂීය සැකිල්ල. දැන් ආක්ෂීය සැකිල්ලට අපේ අයිති වෙනවා දේහ අක්ෂය ඔස්සේ පවතින ප්‍රධාන අස්ථි. ඒ සඳහා හිස් කබල සාධන අස්ථිති ඊළඟට කශේරුව සාධන අස්ථි උරතලය සාධන අස්ථි සහ පර්ශු මේ සඳහා අයිති වෙනවා. ආක්ෂීය සැකිල්ලට හිස් කබල එහෙම නැත්නම් අපි ඒවට කියමුකෝ කපාලස්ථි කමක් නැහැ හිස් කබල කියලා ගමු. කශේරුව උරතලය ඒ වගේම පාර්ශු හරීම සරලයි වැඩිය මේ ගැන බය වෙන්නේ නැතුව බොහොම සරලව තේරුම් ගන්න. අපි කතා කරන්නේ මානව අස්ථි පද්ධතියනේ. දැන් මානව අස්ථි පද්ධතිය කියන්නේ මේ අපි එතන අපේ අස්ථි කොටස් ගත්තාම දේහයේ මධ්‍ය අක්ෂය ඔස්සේ පවතින අස්ථි අපිට හඳුනා ගන්න පුළුවන් හිස් කබල තියෙනවා ඊළඟට පිටුපස්සෙන් නැත්තම් පෘෂ්ඨීය පැත්තෙන් පහළට පවතිනවා කශේරුව ඉදිරියෙන් පවතිනවා උරතලය සහ පර්ශු.
එතකොට මේ පරසු උරතලය කශේරුව සහ හිස් කබල පවතිනවා අපේ ආක්ෂීය සැකිල්ලට අයිති වෙන කොටස් ටික හැටියට. ඔන්න. ඊළඟට දැන් මේ ආක්ෂීය සැකිල්ල කියලා ගත්ත කොටසට අයිති වෙන්නේ නැති ඉතුරුව මොනවද තියෙන්නේ? මේ මෙන්න මෙයා ගැන කියුනේ නැහැ. මෙයා ගැන කියුනේ නැහැ. ඒ වගේම කකුල් ගැන කියුනේ නැහැ. ඒ කියන්නේ పూర్ව ගාත්‍ර අපර ගාත්‍ර නැත්නම් ගාත්‍රා පිළිබඳව කියුනේ නැහැ. අන්න ඒ ටික තමයි අපි ගන්නෙ ගාත්‍රා සැකිල්ල කියලා. ගාත්‍රා සැකිල්ල. හරි. ගාත්‍රා සැකිල්ල. දැන් ඊළඟට මේ ගාත්‍රා සැකිල්ල ගත්තාම ගාත්‍රා සැකිල්ලට අයිති වෙනවා වර්ග දෙකක්. එක වර්ගයක් අපි ගන්නවා මේකලා. අනිත් වර්ගය අපි ගන්නවා ගාත්‍රා. මේකලා සහ ගාත්‍රා. මේකලා කියපුවම එතෙන්ට එනවා වර්ග දෙකක්. උර මේකලා, ශ්‍රෝණි මේකලා. උර මේකලා සහ ශ්‍රෝණි මේකලා. උර මේකලා සහ ශ්‍රෝණි මේකලා. ගාත්‍රා විදියට ගත්තාම పూర్ව ගාත්‍රා අපර ගාත්‍රා. పూర్ව ගාත්‍රා සහ අපර ගාත්‍රා. හරි පොඩ්ඩක් බලන්න. එහෙම නැත්නම් අපි මිනිස්සගේ මේක ඕනනම් ගන්න පුළුවන් ඉහළ ගාත්‍රා සහ පහළ ගාත්‍රා කියලා. එහෙම ගමු. ගාත්‍රා සැකිල්ලට මේකලා සහ ගාත්‍රා කියලා කොටස් දෙකක් අයිති වෙනවා. ඒ මේකලා කියලා අපි කතා කරන්නේ මේ උර මේකලා සහ ශ්‍රෝණි මේකලා. උර මේකලා ශ්‍රෝණි මේකලා වලට අමතරව ඊළඟට තියෙනවා මේ අත් සහ කකුල් නැත්නම් ඉහළ ගාත්‍රා සහ පහළ ගාත්‍රා, పూర్ව ගාත්‍රා, අපර ගාත්‍රා. හරි. ඊළඟට මෙන්න මෙතන හිස් කබල ගත්තහම මේ හිස් කබල හදන අස්ථි වර්ග දෙකක් අපි ගන්නවා. එකක් තමයි මේ හිස් කබල කියන මේ සම්පූර්ණ කොටසේ මේ මොළය, කපාලය එහෙම නැත්නම් මොළය ආවරණය කරන අස්ථි ටික අපි ගන්නවා කපාල අස්ථි. කපාල අස්ථි. ඊළඟට වක්ත්‍රය නැත්නම් මුහුණ සාධන අස්ථි ටික අපි ගන්නවා වක්ත්‍ර අස්ථි. වක්ත්‍ර අස්ථි. ඔන්න හිස් කබලේ අස්ථි අපි ආයේ කොටස් දෙකකට බෙදුවා. කපාල අස්ථි සහ වක්ත්‍ර අස්ථි කියලා. දැන් ඊට අමතරව ඔබ මේ දන්නවා කශේරුව ගත්තොත් කශේරුව කියන ව්‍යුහය සැකසෙන්නේ කශේරුකා කියලා හඳුන්වන අස්ථි කොටස් 33කින්. එතකොට ඒවත් අපිට ඇත්තටම බෙදන්න පුළුවන් කශේරුකා වර්ග අනුව. හරි නමුත් අපි ඒක මෙතෙන්දී අරගන්න නැහැ. අපි මේ ටික බලමු. මානව අස්ථි පද්ධතිය මූලික වශයෙන් බෙදනවා කොටස් දෙකකට. ආක්ෂීය සැකිල්ල සහ ගාත්‍රා සැකිල්ල. ආක්ෂීය සැකිල්ලට අයිති වෙනවා හිස් කබල, කශේරුව, උරතලය සහ පර්ශු. ගාත්‍රා සැකිල්ලට මේකලා සහ ගාත්‍රා, මේකලාවලට උර මේකලා සහ ශ්‍රෝණි මේකලා, ගාත්‍රාවලට ඉහළ ගාත්‍ර, පහළ ගාත්‍ර නැත්නම් పూర్ව සහ අපර ගාත්‍රා හැටියට අයිති වෙනවා. දැන්
මානව අස්ථි පද්ධතිය කතා කරනවා කියලා අපිට සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න තියෙන්නේ මෙන්න මේ අස්ථි කොටස් ටික පිළිබඳව. එතකොට ඔය අස්ථි කොටස් වල නම් ඒවත් තියෙන ස්ථාන ඒ අස්ථි කොටස් වල තියෙන ප්‍රධාන වැදගත් වන කොටස් ඒවැ කාර්යයන් මේ වගේ දේවල් ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් අපිට අස්ථිවල නම මතක තියාගන්න පුළුවන් නම් හරි අස්ථිය තියෙන ස්ථානය ඒ අස්ථිය තියෙන කොටස් විශේෂ කාර්යයන් මේ වගේ දේවල් ටිකක් තමයි මතක තියාගන්න තියෙන්නේ. ඒ නිසා ඊතරම් අපහසු නැහැ. හරිම ලේසියට මේ පාඩම අපිට ඕන මතක තියාගන්න පුළුවන්. හරි. දැන් ටියුට් එකේ බලන්න පොඩි ඉඩක් දාලා තියෙනවා. අන්න ඒ ඉඩ ප්‍රමාණයේ මානව අස්ථි පද්ධතිය විස්තර කරලා දක්වන්න කියලා තියෙන්නේ. මේ සැකැස්ම මේ විදිහටම කොපි කරගන්න. මේක මේ විදිහටම ඒ ඉඩ ප්‍රමාණය තුල ඇඳගන්න. මානව අස්ථි පද්ධතිය කොටස් දෙකකට බෙදන්න ආක්ෂීය සැකිල්ල ගාත්‍රා සැකිල්ල දැන් මේවා මේ විදිහටම ලියා ගනිමින්ම කරන්න. මේවා මීට කලින් පාසලේදී තියරි පන්තියේදී නැවත නැවත ලියලා තියෙන්න පුළුවන්. ඒ කොච්චර ලියලා තිබ්බත් කමක් නැහැ. මේවා ලියමින් කරන තරමට තමයි ඇත්තටම මතක හිටින්නේ. මේවා කටපාඩම් කරලා නම් කවදාවත් මේ වැඩේ කරගන්න හම්බ වෙන්නේ නැහැ. කටපාඩම් කරලා මේක කරන්න බෑ. ඒ නිසා මේ සැකැස්ම පිළිබඳව හොඳ අවබෝධයක් ඔළුවට ගත්තා නම් කොතනින් ප්‍රශ්නයක් ඇහුවත් උත්තරේ ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා මුලින්ම මානව අස්ථි පද්ධතිය හොඳට තේරුම් ගන්න. මානව අස්ථි පද්ධතිය කොටස් දෙකකට බෙදුවා. ආක්ෂීය සැකිල්ල සහ ගාත්‍රා සැකිල්ල. ආක්ෂීය සැකිල්ලට අයිති වෙන්නේ මොනවද හොඳට හිතලා ලියන්න. හිස් කබල, කශේරුව, උරතලය, පර්ශු. ඉහළින් හිස් කබල, පෘෂ්ඨීය පැත්තෙන් කශේරුව, උදරීය පැත්තෙන් උරතලය සහ ඒ කශේරුව සහ උරතලය අතර සැකසෙන පර්ශකූඩුව. හිස් කබලේ මොළේ නැත්නම් කපාලය ආවරණය කරන කපාල අස්ථි තියෙනවා. මුහුණ හදන්න දායක වන වක්‍ර අස්ථි පවතිනවා. හරි. කශේරුවෙන් කශේරුකා කොටස් වෙන වෙනම අපි දෙවනෝ බලමු. කශේරුකාව ගැන කතා කරද්දී කශේරුව ගැන කතා කරද්දී ඊළඟට ගාත්‍රා සැකිල්ල. ගාත්‍රා සැකිල්ල තුල ඒ කියන්නේ ආක්ෂීය සැකිල්ලට අයිති නැති කොටස් සියල්ලමයි අස්ථි කොටස් සියල්ලමයි අයිති වෙන්නේ ගාත්‍රා සැකිල්ලට. ඒ ගාත්‍රා සැකිල්ලේ ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් වර්ග දෙකයි. මේකලා කියලා වර්ගයක් දකින්න පුළුවන්, ගාත්‍රා කියලා වර්ගයක් දකින්න පුළුවන්. ඒ මේකලා විදිහට හඳුනාගන්නේ උර මේකලා සහ ශ්‍රෝණි මේකලා. උර මේකලා සහ ශ්‍රෝණි මේකලා. ගාත්‍රා විදිහට හඳුනාගන්නේ ඉහළ ගාත්‍රය සහ පහළ ගාත්‍රය. එතකොට මේ ඉහළ ගාත්‍රාවල තියෙන කොටස්. ඉහළ ගාත්‍රා කියලා කියන්නේ මේ අපේ අතක් ගැන කතා කරන්නේ. ඒ අතක තියෙන අස්ථි සැකැස්ම. පහළ ගාත්‍රා කකුලක තියෙන අස්ථි සැකැස්ම. ඒ ටික කතා කරනකොට ගාත්‍රා සැකිල්ල ගැන කතා වෙලා. උර මේකලා සහ ශ්‍රෝණි මේකලා. පොඩි කොටස් ටිකක් තියෙන්නේ. කතා කරනකොට මේකලා පිළිබඳව සාකච්ඡා වෙලා. හැබැයි ශ්‍රෝණි මේකලා පිළිබඳව එහෙම වැදගත් කාරණා ගණනාවක් තියෙනවා. right. එතකොට ගාත්‍රා සැකිල්ල ඉවරයි. කපාලය සහ වක්‍ර ප්‍රදේශය ගැන කතා කරපුවම හිස් කබල අවසන් වෙනවා. කශේරුව සාධන කශේරුකා 33 ඒවා වර්ග කරලා සහ ඒවායේ තියෙන විවිධ කාර්යයන් ගැන කතා කරන්න පුළුවන්. උරතලයේ සහ පාර්ශව සමග පාර්ශව කූඩුව පිළිබඳව සාකච්ඡා කරලා ඔය ටික ඉවරනකොට ආක්ෂීය සැකිල්ල ඉවරයි. ඒත් එක්කම මානව අස්ථි පද්ධතියේ අස්ථිමය කොටස් ටික පිළිබඳව කතා කරන්න තියෙන දේවල් ටික අපිට ඉවර කරගන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. දැන් අපි ඒක
මේ විදිහට ලිව්වා නම් හරිද? මේ ටික මේ විදිහට අපි ලිව්වා නම් අපි ඊළඟ කොටසට යන්න. හරි. බලන්න ඊළඟ පිටුවේ දාලා තියෙනවා මානව හිස් කබල. මානව හිස් කබලේ රූප තුනක් දාලා තියෙනවා. A, B සහ C කියන රූප තුන. දැන් ඔය A, B, C රූප ටික නම් කරන්න ඕනේ. මම පොඩි වෙලාවක් දෙන්නම්. ඉක්මනින් මේ රූප ටික නම් කරන්න. මානව හිස් කබලේ කොටස් නම් කරන්න. දැන් ඇතැම් අවස්ථාවල විවිධ පොත්පත්වල ඊළඟට පන්තිවලදී සමහරට ඔබට මේ විවිධ රූප සටහන් උපයෝගී කරගෙන මානව අස්ථි පද්ධතියේ කොටස් පැහැදිලි කරනවා. ඉතින් ගුරුවරුන්ගේ ප්‍රධාන අරමුණ තියෙන්නේ විවිධ ක්‍රම පාවිච්චි කරලා මේ අස්ථි කොටස් ටික පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන එක. ඒකේ වැරද්දක් නැහැ. හැබැයි අපට විභාගයේදී එන්නේ කළු සුදු රූප නැත්නම් රේඛා රූප විදිහට ලකුණු කරපු අපි ඔබට ටියුට් එකේ දාලා තියෙනවා වගේ රූප තමයි විභාගයට එන්නේ. එතකොට දැන් අපි පුනරීක්ෂණ පන්තියක් තුලදී සූදානම් වෙන්න ඕනේ. හරිද? වෛවාරණ රූප දිහා බල හරි ඊට පස්සේ ඒවා එක එක පාටවල් වලින් ඇඳ ලකුණු කර ඔය කියන වැඩ ටික නෙවෙයි අතන. අපි දැන් පුළුවන් තරම් මහන්සි වෙන්න ඕනේ විභාගයට එන්න පුළුවන් රූපය මොකද්ද ඒ කොටස් ටික හඳුනා ගැනීම. දැන් නිකන් හිතන්නකෝ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපේ කපාලයේ පවතින මේ ප්‍රදේශයේ අස්ථි සමහර විට අපිට බාහිර රූපයක් අරගෙන විස්තර කරන්න පුළුවන් කොටස් තියෙනවා බැරි ඒවාත් තියෙනවා. ඇතුලෙන් තියෙන අස්ථි එහෙම තියෙනවනේ. හැබැයි දැන් අපි බලන්න ඕනේ විභාගයට දෙනකොට මොනවද දෙන්න පුළුවන්? ඉහලින් බලලා පේන විදිහේ රූපයක් දෙන්න පුළුවන්. ඉදිරියෙන් බලලා පේන විදිහ රූපයක් දෙන්න පුළුවන්. පාර්ශවික පැත්තෙන් රූපයක් දෙන්න පුළුවන්. යටි පැත්තෙන් රූපයක් දෙන්න පුළුවන්. කලාතුරකින් තමයි අවස්ථාවක් තියෙන්නේ මේ වගේ ප්‍රදේශයකින් කපලා ඒ කැපුම දෙස ඉහළින් බලන ආකාරය වගේ දෙයක් එන්න. පැහැදිලිනේ? ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඒ වගේ එන්න පුළුවන් රූපයක් මොකක්ද? එවැනි රූපයක කොටස් නම් කිරීම සඳහා. පැහැදිලිනේ? හරි. දැන් උත්සාහ කරන්න ඔතන රූප තුනේ අපි පාර්ශවික රූපයක් දාලා තියෙනවා. පාර්ශවික ඊට පස්සේ ඉදිරිපස්සෙන් තියෙන රූපයක් ඒ වගේම අදරිය පැත්තෙන් බැලුවොත් තියෙන විදිහ මේ වගේ රූප තුනක් තියෙන්නේ. උත්සාහ කරන්න මේ රූප ටික නම් කරන්න.
හරි. දැන් ටියුට් එකේ මේ අර පොතේ අන්තිම පිටු 4ක් විතර වගේ දාලා තියෙනවා මේ හිස් කොළ. ඒකෙන් එක කොළයක් අරගෙන ඒකේ පොඩි මාතෘකාවක් ලියන්න කපාල අස්ති කියලා. අන්තිම හිස් පිටුවක් අරගෙන කපාල අස්ති කියලා ලියන්න. යම් විදියකින් යම් පොතක නැත්නම් අන්තිම හිස් පිටු සමහර පොත් කීපයක එහෙම නැතිවත් අපිට අපි දැක්කා. එහෙමනම් වෙනම කොළයක් ගන්න බොහෝ විට ඇති දාන්න කපාල අස්ති. මේ හිස් කබලේ අස්ති. හරි. හරි. ලියන්නකො හිස් කබල කියලා. දැන් හිස් කබලේ තියෙන අස්ති ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් අපි ගන්නවා කපාලය සාධන අස්ති. මොළය ආවරණය කරමින් පවතින අස්ති. කපාලය සාධන අස්ති. හරි. දැන් අපි පොඩ්ඩක් බලමු කපාලය හදන අස්ති විදිහට මොනවද ගන්න පුළුවන්. දැන් කපාලය හදන අස්ති විදිහට අපේ මේ ඉදිරිපසින් තියෙන නළල ප්‍රදේශය. හරි. මේ නළල ප්‍රදේශය ගන්න පුළුවන්. මේ ටික. අපි නළලට කියනවා ලලාටය. ලලාට තිලකය කියලා එහෙම කියන්නේ. ලලාටය. එතකොට ඒ නිසා මේ ඉදිරිපසින් තියෙන ලලාට අස්තිය. ලලාට අස්තිය. ඊළඟට මොළය හෙවත් කපාලය ආවරණය කරන අස්ති ඔක්කොම වගේ අපි නම් කරනවනේ කපාල අස්ති කියලා. ඒ කපාල අස්තිවල කපාලය කියන නම යෙදෙන අස්ති තියෙනවා. මෙන්න මේ එක පැත්තක් ගත්තොත් මේ පැත්ත අපි කියනවා පාර්ශවික කපාල අස්තිය. මේ පැත්ත ගත්තත් ඒ පැත්තේ තියෙන්නේ පාර්ශව කපාල අස්තිය. එතකොට මේ දෙපැත්තෙන් තියෙනවා පාර්ශව කපාල අස්ති දෙක. කපාලයේ පාර්ශවය පැත්ත. පාර්ශව කපාල අස්ති දෙකක්. එතකොට ඉදිරියෙන් ලලාට අස්තිය ඒක එකක්. ඊළඟට දෙපැත්තෙන් තියෙනවා පාර්ශව කපාල අස්ති. එතකොට දෙපැත්තෙන් නිසා දෙකක්. පිටුපස ප්‍රදේශය ගත්තොත් කපාලයේ අපර පැත්ත නිසා අපි කියනවා අපර කපාල අස්තිය එකක්. එතකොට ලලාට අස්තිය එකක්. ඊළඟට අපර කපාල අස්තිය එකක්. ඊළඟට පාර්ශව කපාල අස්ති දෙකක්. පාර්ශව කපාල අස්ති දෙකක්. ඊළඟට මෙන්න මේ කන පවතින දැන් කනේ මේ බාහිර කම්පෙත්ත නෙමෙයි මේ බාහිර ශ්‍රවණ නාලය මැද කන ඇතුළු කන මෙන්න මේ කන පවතින ප්‍රදේශය. ඒ කන පවතින අස්තිය අපි හඳුන්වනවා ශංකක අස්තිය කියලා. එතකොට ඒ ශංකක අස්ති දෙපසින් තියෙනවා දෙකක්. ශංකක අස්ති දෙකක් පවතින. එතකොට පාර්ශව කපාල අස්තිත් යුගලක් තියෙනවා ශංකක අස්තිත් යුගලක් තියෙනවා දෙක ගන්න. ඉදිරියෙන් ලලාට අස්තිය තියෙනවා පිටුපසින් අපර කපාල අස්ති තියෙනවා. ඊළඟට තව එක ගානේ තියෙන ජිද්‍රාස්තිය තියෙනවා. ඒ වගේම කීලාස්තිය නැත්නම් කීලාභාස්තිය තියෙනවා. ඔන්න ඔය විදිහට මේ කපාලයේ කොටසට අයිති වෙන අස්ති ඔක්කොම තියෙනවා 8ක්. අපි නැවත බලමු. පාර්ශව කපාල අස්ති යුගලක් දෙකක්. ශංකක අස්ති යුගලක් දෙකක්. දැන් එතනම 4යි. තනි අස්ති විදිහට තියෙනවා මේ නළල සාධන අස්තිය, ලලාට අස්තිය, කපාලයේ අපර ප්‍රදේශයේ සාධන, අපර කපාල අස්තිය, ඒ වගේම ඊට අමතරව තියෙනවා ජිද්‍ර අස්තිය සහ කීලාස්තිය නැත්නම් කීලාභ අස්තිය. හරි. අපි සටහන් කරගත්තොත් මේ වගේ. ලලාට අස්තිය මෙයා එකක් තියෙන්නේ. අපර කපාල අස්තිය
එකක් තියෙන්නේ. පාර්ශව කපාල අස්ථි දෙකක් තියෙන්නේ. ශංකක අස්ථි දෙකක් තියෙන්නේ. ඊළඟට ජිද්‍රාස්තිය එකයි කීලාස්තිය නැත්තම් කීලාභ අස්තිය එකයි. ඔක්කොම කපාලය හදන අස්ති 8යි. හරි නැවත බලන්න. ලලාටාස්තිය එකයි, අපර කපාලාස්තිය එකයි, ජිද්‍රාස්ති එකයි, කීලාස්ති එකයි. මම වෙනම පාටකින් ලිව්වා පාර්ශව කපාල අස්ති යුගලක් තියෙන්නේ, ශංකක අස්ති යුගලක් තියෙන්නේ. මෙන්න මේ ටික තමයි කපාලය සාධන අස්ති හැටියට ගන්න පුළුවන් වෙන්නේ. කපාලය සාධන අස්ති. හරි. ඊළඟට මෙන්න මේ ටික ගත්තොත් වක්ත්‍ර අස්ති, මුහුණ සාධන අස්ති. වක්ත්‍ර අස්ති එහෙම නැත්නම් මුහුණ සාධන අස්ති. දැන් ඔය වක්ත්‍ර අස්ති ඇත්තටම 13ක් තියෙනවා. දැන් උතන පොඩි ප්‍රශ්නකුත් එනවා. ඒ තමයි මේ සාමාන්‍යයෙන් අපි කලින් සිලබස් එකේ කතා කරේ අස්ති ඔක්කොම 22ක් විදිහට. කපාලයේ සාධන අස්ති 8යි, වක්ත්‍ර අස්ති 14යි, ඔක්කොම අස්ති 22යි. හැබැයි අලුත් සිලබස් එකේදී වක්ත්‍ර අස්ති 14යි නෙවෙයි 13යි කියලා ගන්නෙ. එතකොට කීලාස් මේ කපාලයේ සාධන අස්ති 8යි, ඔක්කොම එන්නේ 22ක් නෙවෙයි 21ක්. ඒ නිසා මම කිව්වේ අර මුලින්ම මානව අස්ති පද්ධතියේ අස්ති සංඛ්‍යාව 206 කියන එක පොඩ්ඩක් වෙනස් වෙනවා ඔය ක්‍රමෙත් එක්ක. නමුත් කරන්න දෙයක් නැහැ. සම්පත් පොතේ දක්වලා තියෙන සිලබස් එකේ දීලා තියෙන විදිහ. හරි. මොනවද වක්ත්‍ර අස්ති 13? මුහුණ සාධන අස්ති. එතනක් තියෙනවා යුගල් වශයෙන් තියෙන අස්ති තියෙනවා. ඒ වගේම තනි අස්ති විදිහට තියෙන අස්තිත් තියෙනවා. ඔන්න බලන්න. අපි පහලින් ඉඳන් බලමු. දැන් මේ යටි හනුව සාධන අස්තිය අපි ගන්නවා අදෝහනුක අස්තිය. මේක අදෝහනුක අස්තිය. ඒක තනි අස්තියක්. එක අස්තියක්. ඊළඟට උඩුහනුව සාධන අස්තිය, අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒක ගන්නවා ඌර්ධව හනුක අස්තිය කියලා. ඔය ඌර්ධව හනුක අස්තිය මෙහෙම මේ මධ්‍ය අක්ෂයේ ඉඳන් මෙම දෙපසට තියෙන අස්ති කැබලි දෙකක් ඇත්තට. ඒ අස්ති කැබලි දෙකක් නිසා ඌර්ධව හනුක අස්ති දෙකක් කියලා ගත්තොත් මෙතන වක්ත්‍ර අස්ති ඔක්කොම 14ක් එනවා. නමුත් අලුත් සිලබස් එකේ මේක ගන්නකොට මේ ඌර්ධව හනුක අස්තිය තනි අස්තියක් විදිහටයි අරගෙන තියෙන්නේ. හරි. ඉතින් ඒක කොයිතරම් දුරට හරිද වැරදිද කියන එක ප්‍රශ්නයක්. නමුත් එහෙම තමයි දැනට සාකච්ඡා කරගෙන යන්නේ. ඌර්ධව හනුක අස්තිය එකක් විදිහට. නමුත් හරිනම් එන්න ඕනේ එතන දෙකක්. ඊට අමතරව තියෙනවා හලාස්තිය එකක්, හලාස්තිය එකක්. ඊළඟට මේ යුග අස්ති දෙකක් පවතිනවා. මේ නාසය සාධන නාසාස්ති. මෙන්න මේ පහළ කොටස නෙමෙයි, ටික කාටිලේජ්. මේ නහය අල්ලලා බැලුවොත් මේ නහය උඩම හරිය අහු වෙනවා ටිකක් තදට. මෙන්න මේ තදට අහුවන ප්‍රදේශය නාසාස්ති. මෙතන නාසාස්ති දෙකක් පවතිනවා. ඊළඟට ඊට ඇතුලෙන් පවතිනවා ආශ්‍රව අස්ති පවතිනවා. ඊළඟට මේ නාසය තියෙන ප්‍රදේශයේ ඇතුලෙන් තියෙනවා සංවලිත අස්ති. ඒ ආශ්‍රව අස්ති, සංවලිත අස්ති ඒවා පවතින්නේ යුගල් වශයෙන්. ඊට අමතරව මේ අපේ උඩුහනුවට ඇතුළතින් අපේ දිව පොඩ්ඩක් උඩට තම තද කරලා බැලුවොත් එහෙම අපේ උඩු තල්ලේ
ඉදිරිපස කොටස. ඇතුලේ කොටස නෙමෙයි උඩු තල්ලේ ඉදිරිපස කොටස ගත්තොත් ඒ කොටස හදන්නේ අස්ථි කැබලි දෙකකින්. ඒ කොටස් ටික අපි ගන්නවා තාලව අස්ථි හැටියට. තාලව අස්ථි එතකොට එතන දෙකක් තියෙනවා. හරි බලන්න එතකොට හරිද කියලා. තාලව අස්ථි දෙකයි, සංවලිත අස්ථි දෙකයි, ආශ්‍රවාස්ථි දෙකයි, නාසාස්ථි දෙකයි, යුග අස්ථි දෙකයි. ඊට පස්සේ ඌර්ධව හනුකාස්ථි දෙකයි කියලා නෙවෙයි දැන් ගන්න එකක් කියලා අදෝ හනුකාස්ථිය සහ හලාස්ථිය හැටියට. හරි දැන් ඔතන අපි ගියොත් එහෙම මේ සම්පත් පොතේ මේ පිළිබඳව දාලා තියෙන විස්තරේ පොඩි ගැටලු ටිකක් තියෙනවා. බලමු අපිට ඒ පොත ගන්න පුළුවන් වුණොත් ඔබට මෙතන දකින්න පුළුවන්. මෙන්න මානව ආක්ෂක සැකිල්ලේ සංවිධානය. ඒකේ තියෙනවා හිස් කබල. මිනිසාගේ හිස් කබල කශේරුවේ ඉහළ කෙළවර රඳා සිටි අස්ථි 21කින් සමන්විත. අන්න 21යි. 21 කියපු ගමන් මෙතන අර ඌර්ධව හනුකාස්ථිය තනි අස්ථියක් හැටියට අරන් තියෙනවා. අස්ථි 21කින් සමන්විත හිස් කබලේ බොහෝ අස්ථි අතර අස්ථි භවනයේ උණු සංදි සීවනී දක්නට ඇත. හිස් කබල කපාලය මොළයේ ආවරණය හා වක්ත්‍රය ලෙස කොටස් දෙකකට කපාලය සහ වක්ත්‍රය ලෙස කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා කියනවා. හරි. ඊළඟට කපාල අස්ථි වනුයේ ලලාට අස්ථිය, පාර්ශව කපාල අස්ථි යුගල, ශංකක අස්ථි යුගල, අපර කපාල අස්ථිය, යිද්‍ර අස්ථිය හා කීලාස්ථිය යන අස්ථි වේ. හරි. ඊළඟට බලන්න මුහුණ සාධන අස්ථි, වක්ත්‍ර අස්ථි ඒවා විස්තර කරලා තියෙනවා. ලලාට අස්ථියට අමතරව හරි. දැන් නලල සාධන එක කපාල අස්ථියට තිගන්නේ. එතනින් පටන් අරන් තිනවා ලලාට අස්ථියට අමතරව තවත් අස්ථි 13ක් අන්තර්ගතය. අන්නේ අස්ථි 13 නිකන් කියවන්නු. යුගාස්ථි යුගලය, උඩුතල්ල සාධන අස්ථි යුගලය, උඩු හනුව, නාසාස්ථි යුගලය, තාලව අස්ථි යුගලය, ආශ්‍ර අස්ථි යුගලය, අදර නාසා කම්බු අස්ථි යුගලය. අහලා තියෙනවද ඒක? තනි අස්ථියක් වන හලා අස්ථිය, හකු ඇටය, අදෝ හනුක අස්ථිය. ඔන්න ඔහොම තියෙනවා. දැන් ඔය අදර නාසා කම්බු අස්ථි යුගල කියලා ඇත්තටම ඔය මේ කියන්නේ අදර කර්ණස්ථි කියලා කියනවා. නමුත් මේ ඇත්තටම මේ කතා කරන්නේ සංවලිත අස්ථි ගැන. හරි. අදර නාසා කම්බු අස්ථි යුගල සංවලිත අස්ථි. ඊළඟට මේකේ දැන් කියනවනේ මේ ලලාට අස්ථිට අමතරව තවත් අස්ථි 13ක් අන්තර්ගතය කියලා. ගණන් හදලා බලන්නකෝ. යුගාස්ථි යුගලයි 2යි, උඩුතල්ල සාධන අස්ථි යුගලයි 4යි, උඩු හනුව 1යි, නාසාස්ථි යුගල 2යි, තාලව අස්ථි යුගල 9යි ඔක්කොම, ආශ්‍රාස්ථි යුගල 11යි, අදර නාසා කම්බ යුගල 13යි, තනි අස්ථියක් වන හලාස්ථිය, ඊළඟට හකු ඇටය නැත්නම් අදෝ හනුක අස්ථිය. එතන දෙකත් එක්ක ආවම 15යි ඔක්කොම. නමුත් මෙතන 13ක් කියලා කියන්නේ මෙතන 15ක් කියලා දාලා තිනවා. ඇත්තටම මේකේ උඩුතල්ල සාධන අස්ථි යුගල කියලා දාලා තියෙනවා. ඊට අමතරව ආපහු ආයෙ වෙනත් තැනක දාලා තියෙනවා තාලවස්ථි යුගල කියලා. එහෙම මම දන්නේ මේවා මේ කොච්චරක් නම් මේ පිළිවෙලකට එහෙම සකස් කරාද කියලා. කමක් නැහැ. අපි ඒ ටික මම ඔබට නිකන් බලන්න ඉදිරිපත් කරේ. මොකද නැත්තම් මේවා පටල ගන්න එපා. ඒ නිසා අපිට නිවැරදි නම් ඇත්තටම මේකෙදි ලියන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වක්ත්‍ර අස්ථි facial bones නැත්නම් වක්ත්‍ර අස්ථි එතන අපි ලියන්න ඌර්ධව හනුක අස්ථිය. මෙතන ලියන්න ඌර්ධව හනුක අස්ථිය 1යි, අදෝ හනුක අස්ථිය
සම්පත් පොතේ තිබ්බ නමක් තිබ්බ හකු ඇටය මොන වරහන් තුල එකක් ලියන්න අදෝ හනුකාස්තිය යටි හනුව පිළිබඳව කියන්නේ එකයි හලාස්තිය එකයි ඊළඟට මේ යුග ආස්ති කියන්නේ යුග ආස්ති ඒවා යුග ලක්ෂණ තියෙන දෙපැත්තේ යුග ආස්ති ඉස්සරහ ලියන දෙකයි මෙතන තියෙන නාසාස්ති දෙකයි ආශ්‍රවස්ති යුගලයි ඊළඟට නාසයේ ඇතුලෙන් පෙනෙන සංවලිතාස්ති යුගලයි ඊළඟට උඩුතල්ලේ ඉදිරිපස තියෙන තාලව අස්ති යුගලයි බලන්න හරිද කියලා තාලවස්ති යුගලයි සංවලිතාස්ති යුගලයි නාසාස්ති යුගලයි ආශ්‍රවස්ති යුගලයි යුගාස්ති යුගලයි හලාස්තියයි ඌර්ධව හනුක අස්තියයි අදෝ හනුක අස්තියයි ඔය ටික ඔක්කොමත් එක ගත්තාම අර කියන අස්ති 13 එනවා එතකොට මේ අස්ති 13යි මෙතන අස්ති 8යි ඔක්කොම අස්ති 21ක් වෙනවා හිස්කබල සාධන අස්ති හැටියට හිස්කබල සාධන අස්ති හැටියට හරි පහලින් කපාලය කියලා දාලා පොඩි කපාලය කියලා දාලා විස්තර කියන ලකුණු දාලා එතන ලියන්න මානව හිස්කබලේ උත්තර හෙවත් ඉහළ කොටස මානව හිස්කබලේ උත්තර හෙවත් ඉහළ කොටස කපාලයෙන් සෑදී ඇත කපාලය සෑදීම සඳහා දායක වන අස්ථි සංඛ්‍යාව 8කි. කපාලය සෑදීම සඳහා දායක වන අස්ථි සංඛ්‍යාව 8කි. හරි. දැන් එන්න අපි අර රූප නම් කරන්න ගත්ත කොටසට. හරි මම දැන් ඒක නම් කරන්න ඉන්න කලින් දැන් හිස්කබලේ තියෙන අස්ථි කොටස් 21 පිළිබඳව අලුතින් කියන විදිහට 21 පිළිබඳව මේ මතක් කිරීම කරේ. දැන් මේ කොටස් ටික දැනගෙන ඊට පස්සේ අපි බලන්න ඕනේ අපිට විභාගයේදී රූපයක ලකුණු කරන්න මේ වයින් මොන මොන කොටස්ද එන්නේ කියන එක. පැහැදිලිනේ? හරි. දැන් මේ කොටස් දෙක බලලා අපි බලමු උඩින්ම තියෙන රූපය. නම් කරගෙන යන්න. දැන් ඔබ නම් කරා නම් බලන්න අංක 1 ලලාට ආස්තිය. අංකකින් පෙන්නන්නේ ලලාට ආස්තිය. ඊළඟට අංක 2කින් පෙන්නන්නේ කීලාස්තිය. දැන් ඔන්න පොඩි ප්‍රශ්නයක් එනවා. ඔය කීලාස්තිය කියන එක්කෙනා මෙතන කීලාස්තිය එකක්. හරි. හැබැයි ඔය පැත්තකින් තියෙන අස්ති ගත්තාම මේ එක පැත්තකින් තියෙන අස්ති ගත්තාම අපි අනිත් හැම එකක්ම කතා කරේ යුගල් විදිහට. දැන් මේ පාර්ශව කපාල අස්ති දෙපැත්තෙන් දෙකක් තියෙනවා යුගලක්. කන පවතින ශංකකාස්තිය ගත්තොත් ශංකකාස්ති යුගලක් දෙපැත්තෙන් පවතිනවා. හැබැයි මෙතන බලන්න ඔය කියන කීලාස්ති නැත්නම් කීලාභ අස්තිය එක අස්තියක් හැටියටයි අපි අරගන්නේ. හරිද? ඒ කීලාභාස්තිය නැත්නම් කීලාස්තිය එක අස්තියක් හැටියට තියෙන්නේ එයා මේ මෙතන ඉඳන් මේ අනිත් පැත්තට යනකම් සාමාන්‍යයෙන් ටිකක් වක්‍ර වුණු 100 අකුරක හැඩය තියෙන මේ S වලට පිටුපසින් නැත්නම් අක්ෂිකෝප වලට පිටුපසින් ගමන් කරන අස්තියක්. ඒක තනි අස්තියක්. සාමාන්‍යයෙන් හිස්කබල මේ වගේ කපලා මෙහෙම කපලා ඇතුළත බැලුවොත් එහෙම හරිද? ඒ ඇතුළත බැලුවොත් එහෙම සාමාන්‍ය වවුලෙක් ඉගිලිනවා වගේ තියෙන හැඩයට තමයි එයා පවතින්නේ. පැහැදිලිනේ? ඒ නිසා එයා තියෙන්නේ තනි අස්තියක් හැටියට. අංක 1 දාන්න ලලාට අස්තිය, අංක 2 නම් කරන්න කීලාස්තිය. දැන් බලන්න අංක 3. අංක 3 මේ මෙතන හරි මේ මැද නාසාස්ති යුගලක් තියෙන්නේ. ඔතන නම් කරලා තියෙන්නේ මේ එක පැත්ත සයිඩ් එකෙන් තියෙන රූපයක් නිසා අපිට නාසාස්තිය කියලා නම් කරන්න පුළුවන්. හැබැයි එතන අස්ති යුගලක් තියෙන්නේ. හරි? අස්ති යුගලක් තියෙන්නේ. මේ පහළ කොටස කාටිලේජ්. නමුත් මේ උඩ තදට අහු වෙන කොටස තමයි නාසාස්ති පවතින්නේ. ඔතන නාසාස්තිය කියලා ලියන්නේ. ඊළඟට මේ මුහුණේ හැඩයට වැදගත් වන යුගාස්තිය.
ඊළඟට උඩු හනුව ප්‍රදේශය නම් කරලා තියෙන අංක 5 දාන්න ඌර්ධව හනුක අස්තිය. අංක 6 නම් කරන්න අදෝ හනුක අස්තිය. හරි. ඊළඟට බලන්න උඩින්ම අංක 13න් දක්වලා තියෙනවා පාර්ශව කපාල අස්තිය. පාර්ශව කපාල අස්තිය. ඔතන පාර්ශව කපාල අස්ති එකක් අනිත් එක අනිත් පැත්තේ. ඒ පාර්ශ්ව කපාලස්තියට යටින් බලන්න. මේ පාර්ශ්ව කපාලස්තියට පහළින් තියෙන අංක 12න් ශංකක අස්තිය. ශංකක අස්තිය. හරි. ඊළඟට අංක 11 කියන තැන එතන පෙන්නනවා අපර කපාල අස්තිය. ඒක ටිකක් පේන්නේ මොකද මේක පාර්ශවික දර්ශනයක් නිසා පොඩි කොටසක් වගේ පේන්නේ අපර කපාල අස්තිය. නමුත් ඒක කුඩා අස්තියක් නෙමෙයි. නමුත් ඔතන පේන්නේ පොඩි කොටසක් විදියට. හරි. ඊළඟට අංක 9ත් පොඩ්ඩක් බලලා ඉන්නකෝ. අංක 9න් පෙන්වන්නේ මෙන්න මේ අපි කන එහෙම කහනකොට මේ ඇඟිල්ල දාලා ඔය මොකද්ද? බාහිර ශ්‍රවණ නාලය. මේ බාහිර ශ්‍රවණ නාලය තමයි අංක 9න් පෙන්වන්නේ. ඒ බාහිර ශ්‍රවණ නාලය තියෙන්නේ ශංකකාස්තිය තුල. ශංකකාස්තිය තුල තියෙන්නේ බාහිර ශ්‍රවණ නාලය. අංක 9. හරි. දැන් ඊළඟට ඔන්න බලන්න ඔය අංක 7 හරිද? ඊළඟට අංක 8. හරි. ඒ වගේම ආපහු තියෙනවා අංක 10. ඔය තුනම තියෙන්නේ ප්‍රසරවලට. ඔය තුනම යොමු වෙලා තියෙන්නේ ප්‍රසරවලට. හරි. මොනවද මේ ප්‍රසර? මෙන්න. එකක් කීලාභ ප්‍රසරය. අනෙත් එක චුචූකාකාර ප්‍රසරය. අනෙත් එක යුග ප්‍රසරය. හරි. ඔය ප්‍රසර තුන මෙන්න මේ තුන් දෙනාම ශංකක අස්තිය තියෙන්නේ. ශංකක අස්තිය. හරි. හොඳට ඒක තේරුම් ගන්න. කීලාභ ප්‍රසරය, චුචූකාකාර ප්‍රසරය, යුග ප්‍රසරය මේ තුන් දෙනාම ශංකක අස්තියෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හොඳට බලන්න. අංක 7 අර පොඩි තුඩක් වගේ තියෙන්නේ. ඒක නම් කරන්න කීලාභ ප්‍රසරය. කීලාභ ප්‍රසරය. ගොඩක් වෙලාවට හිස් කබලක් ගත්තාම කීලාභ ප්‍රසරය අපිට දකින්නත් නැහැ. මොකද ඉතා සියුම් ගොඩක් වෙලාවට කැඩිලා යනවා. ඒ නිසා සමහරට දකින්න නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට කලබල වෙලා කෝ කීලාභ ප්‍රසරය නැහැ කියලා හොයන්න දඟලන්න එපා. ඒක සමහරට කැඩිලා බිඳලා යන්න පුළුවන්. ඊළඟට අංක 8 හරි චුචූකාකාර ප්‍රසරය. චුචූකාකාර ප්‍රසරය. ඊට පස්සේ අංක 10න් පෙන්වලා තියෙනවා යුග ප්‍රසරය. යුග ප්‍රසරය. හරි. හොඳට තේරුම් ගන්න. මේ ප්‍රසර තුනම තියෙන්නේ මොන අස්තියද? ශංකක අස්තිය. ඕනනම් ඒක ලකුණු කරගන්නකො. ඔය තුනම තියෙන ශංකක අස්තිය. දැන් ශංකක අස්තිය තියෙන මේ එක්කෙනෙකුට අපි කියනවා යුග ප්‍රසරය කියලා. එයා ඒ ශංකකාස්තිය ඉඳන් හරිද? ශංකකාස්තිය ඉඳන් යුගාස්තිය සමග සම්බන්ධ වෙන්න. යුගාස්තිය සමග සම්බන්ධ වෙන්න එන ප්‍රසරය. ඒ නිසා තමයි යාට කියන්නේ යුග ප්‍රසරය කියලා. ඔය යුග ප්‍රසරය යුගාස්තියත් එක්ක සම්බන්ධ වෙලා මෙන්න මේ වගේ. ශංකකාස්තිය නම් මේ වගේ යොමු වෙනවා. අපි හිතමු මේ තියෙන්නේ යුගාස්තිය නම් ඔන්නෝම යුගාස්තිය සමග මෙයා සම්බන්ධ වෙනවා. මෙන්න මේ ටික තමයි යුග ප්‍රසරය. එතකොට මේ යුගාස්තියයි යුග ප්‍රසරයයි එකතු වෙලා මෙන්න මේ ටිකෙන් හදනවා යුග වක්‍රය. ඔය ටිකෙන් යුග වක්‍රය හදනවා. හරි. එතකොට මේ යුග වක්‍රය හදන්න දායක වන ශංකකාස්තියෙන් යොමු වෙන කොටස තමයි හඳුන්වන්නේ යුග ප්‍රසරය කියලා.
හරි. නම් කරන්න එතකොට අංක 10 යුග ප්‍රසරය මේ තුනම අයිති වෙන්නේ ශාංකක අස්තියට. හරි. අපි මේ රූපයේ කොටස් ටික හරි. නැවත බලන්න පිළිවෙලින් බලමු. ලලාටාස්තිය, ඊළඟට කීලාස්තිය, ඊට පස්සේ නාසාස්තිය, යුගාස්තිය, ඊට පස්සේ ඌර්ධව හනුකාස්තිය, අදෝහනුකාස්තිය, කීලාභ ප්‍රසරය, චුචූකාකාර ප්‍රසරය, බාහිර ශ්‍රවණ නාලය, යුග ප්‍රසරය, ඊළඟට අපර කපාලාස්තිය, ශංකකාස්තිය, ඊළඟට පාර්ශව කපාලාස්තිය. ඔය පාර්ශවික පින්නුමේ අපිට දකින්න පුළුවන් කොටස් ටික. දැන් මේ වගේ රූපයක් විභාගයට ලැබෙන්න පුළුවන්. ලැබුණොත් අපිට නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි සාමාන්‍යයෙන් මෙහෙම හිස් කබලක් අඳින්න දෙන්නේ නැහැ. හිස් කබලක් ඇඳලා එහෙම නම් කරන්න දෙන්නේ නැහැ. ව්‍යුහගත රචනා ප්‍රශ්නයක නම් මේ රූපයක් දීලා ඒක නම් කරන්න ලැබෙන්න පුළුවන්. ඒ වගේම බහුවර්ණ ප්‍රශ්නයක දුනත් මේ වගේ රූපයක් දීලා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඊළඟට දෙවෙනියට තියෙන රූපය. දැන් අපිට එතන බලන්න පුළුවන් B රූපය ඉදිරිපසින් පේන්න තියෙන විදිය. දැන් ඉදිරිපසින් පේනකොට බලන්න ඉස්සලාම අංක 2 මොකද්ද? ලලාටාස්තිය ඉක්මනින් නම් කරමු. ලලාටාස්තිය. අන්න අංක 3 ඉතා පැහැදිලිව අර නාසාස්ති යුගල එතනින් එකකට තමයි ඉතලයේ ගිහින් තියෙන්නේ. ඒ නිසා අපි නාසාස්තිය කියලා නම් කරමු. නාසාස්තියක් එකක්. නාසාස්තිය. ඊළඟට අංක 4ෙන් පෙන්වන්නේ අදෝහනුක අස්තිය. අංක 4 අදෝහනුක අස්තිය. අංක 5ෙන් පෙන්වනවා ඌර්ධව හනුක අස්තිය. ඌර්ධව හනුක අස්තිය. අංක 6 යොමු වෙලා තියෙන ජිද්‍ර අස්තියට. ජිද්‍ර අස්තිය. අංක 7ෙන් පෙන්වන්නේ පාර්ශව කපාල අස්තිය. පාර්ශව කපාල අස්තිය. ඉතින් මේ වගේ රූප නැවත නැවත නම් කිරීම තුළදී අපිට පුළුවන් මේ කොටස් ටික මතක තියාගන්න පහසු වෙන්න. පහලින්ම තියෙන රූපය ගත්තොත් එහෙම මේ හිස් කබල අරගෙන ඒකෙන් මේ අදෝහනුක අස්තිය අයින් කරලා මෙතනින් අයින් කරලා අදෝහනුක අස්තිය මෙහෙම අයින් කරලා හිස් කබලේ අදරීය පැත්තෙන් හිස් කබල දෙස බලපුවම පේන විදිය තමයි ඔය තියෙන්නේ. දැන් ඕකේ අපිට අර කලින් රූපවල දැකපු නැති පැහැදිලිව හඳුනා ගන්න බැරි වුණු කොටස් කීපයක් ඉතා හොඳට හඳුනා ගන්න පුළුවන්. බලන්න මේ අංක 1 අංක 1ෙන් පෙන්නන දැන් මේ පහළ ඉඳන් මෙහෙම බලනකොට දැන් මේ හරිය මේ මස් අයින් වෙලා ඊට පස්සේ නේද අස්ති විතරක් ගත්තොත් මේ පහලින් බලනකොට යොමු වෙන්නේ ඇත්තටම මෙතන මොකද්ද? ඔව් මේ යුග අස්ති තමයි පේන්නේ. ඒ නිසා අංක 1 නම් කරන්න යුග අස්තිය. හරි. අන්න දැන් අර යුගාස්තිය සමග මෙන්න මේ යුග ප්‍රසරය ඇවිල්ලා හදපු යුග වක්‍රය ඉතා හොඳට දකින්න පුළුවන් ඒ රූපේ අංක 2කින් පෙන්වන්නේ ඒ යුග වක්‍රය. අංක 2කින් පෙන්වන්නේ යුග වක්‍රය. අංක 3 පාර්ශව කපාලාස්තිය. පාර්ශව කපාලාස්තියක් ඒ කියන්නේ එක පැත්තක තියෙන පාර්ශව කපාලාස්තියක්. right අංක 4 බලන්න අර යටින් බලපුවම විශාල සිදුරක් පේනවා. ඒ තමයි මේ ස්නායුව නැත්නම් අපි ගත්තොත් මේ කෂේරුව තුලින් ගමන් කරන මේ සුසුම්නාව මේ මොළයෙන් පිට වෙන සුසුම්නාව කපාලයේ ප්‍රදේශයෙන් පිට වෙන ස්ථානය. ඒ සඳහා තමයි විශාල සිදුරක් තියෙන්නේ. නම් කරන මහා ජිද්‍රය. මහා ජිද්‍රය. ඒ මහා ජිද්‍රයේ දෙපස තියෙනවා පොඩි සන්දාන අග්‍ර දෙකක්. අන්න ඒවයින් එකක් තමයි ඔය අංක 6ෙන් නම් කරලා තියෙන්නේ අපර කපාල සන්දාන අග්‍ර කියලා. අපර කපාල සන්දාන අග්‍ර. ඒ වගේ අග්‍ර දෙකක් මහා ජිද්‍රයේ දෙපස තියෙනවා. අපි පසුව කතා කරනවා එහි වැදගත්කම මොකක්ද කියලා. ඊළඟට මේ මහා ජිද්‍රය ඊළඟට අපර කපාල සන්දාන අග්‍ර මේ සියල්ල පවතින්නේ මේ පිටුපසින් තියෙන අපර කපාල අස්තියේ අදරීය පැත්තේ. අපර කපාල අස්තිය මෙහෙම පිටුපසින් ඉඳන් මොහම ඇතුළට යනවා. එතකොට අපර කපාල අස්තියේ අදරීය පැත්තේ තමයි මහා ජිද්‍රයයි ඒ වගේම අර අපර කපාල සන්දාන අග්‍රයි පවතින්නේ. ඒ නිසා අංක 5 නම් කරන්න අපර කපාල අස්තිය. අපර කපාල අස්තිය. මේ බලන්න. මේ තියෙන්නේ
මානව හිස් කබල නම් ඒ මානව හිස් කබලේ ඔන්න ඔහොම මෙන්න මේවා තමයි අපර කපාල සන්දාන අග්‍ර. මේ මැද පවතින්නේ මහා ඉන්ද්‍රය. හරි. දැන් හිස් කබල ඇත්තටම පවතින්නේ කශේරුව මත. හිස් කබල පවතින්නේ කශේරුව මත. එතකොට මේ කශේරුවේ ඉහළින්ම තියෙන පළවෙනි කශේරුකාව අපි හඳුන්වන්නේ ඇට්ලස් කශේරුකාව කියලා. අන්න ඒ ඇට්ලස් කශේරුකාවේ ඔන්න ඔය වගේ මෙන්න මේ වගේ සන්දාන මුහුණක් තියෙනවා. ඒ සන්දාන මුහුණත් මත මේ වගේ තියෙන සන්දාන මුහුණත් මත මෙම පිහිටන්න තමයි මේ අපර කපාල සන්දාන අග්‍ර උදව් වෙන්නේ. දැන් සුසුම්නාව මෙහෙම පහළට ගමන් කරනවා. මේ හිස මේ තියෙන්නේ අර ඇට් මෙච්චර ලොකු නෑ කුඩයි. හරි මම මේ පැහැදිලි වෙන්න ඇද්දේ මේ තියෙන්නේ ඇට්ලස් කශේරුකාව. දැන් ඇට්ලස් කශේරුකාව මත මේ සන්දාන අග්‍ර පැවතීමෙන් හිස මෙම ඉහළට ඔසවන්න ඒ වගේම ඉදිරියට නමන්න ඕන වගේ හිස ඉහළ පහළ කරන චලනවලට මේක වැදගත් වෙනවා. හරවන්න නෙමෙයි ඒක අපි වෙනම් බලමු පටල ගන්න එපා. හිස දෙපසට හැරවීම නෙමෙයි හිස පහළට නැවීම ඒ වගේම ඉහළට එසවීම. මෙන්න මේ චලන සිදු කරන්න අපර කපාල සන්දාන අග්‍ර වැදගත් වෙනවා. ඒතර අංක 6න් පෙන්වන්නේ ඒ අපර කපාල සන්දාන අග්‍ර මහා ජිද්‍රයේ දෙපස දෙකක් පවතිනවා. හරි. දැන් එතකොට ඒ රූප ටික හොඳට බලාගන්න. මොකද විභාගයට එන්න පුළුවන් සාමාන්‍යයෙන් වැඩිපුරම අහන්න පුළුවන් රූප මේ වගේ ඒවා මීට කලිනුත් අහලා තියෙනවා. ඒ නිසා ඉතා හොඳින් මේ කොටස් ටික බලාගන්න. අඳින්න නෙමෙයි නම් කරන්නයි අවශ්‍ය වෙන්නේ. අඳින්න අවශ්‍ය නැහැ. right. ඊළඟ පිටුවට යන්න. එකේ බලන්න අංක 3 කියලා දාලා තියෙන ප්‍රශ්නය කපාලයට අයත් වන ප්‍රධාන අස්ථි හා සංඛ්‍යාවන් එක දක්වන්න කියලා. හරි. ඊටාත්ම ලේසි අපි ඉක්මනින් දක්වමු. ලියන්න ලලාට අස්ථිය 1 ලලාට අස්ථිය 1යි සංඛ්‍යාවත් එක්කම දාමු. සංඛ්‍යාවත් එක්ක දක්වන්න කියලා තියෙන්නේ. දාන්න ලලාට අස්ථිය ඉස්සරහ දාන්න 1යි. පාර්ශව කපාල අස්ථි සංඛ්‍යාව දාන්න 2යි. ශංකක අස්ථි සංඛ්‍යාව දාන්න 2යි. අපර කපාල අස්ථිය 1යි. කීලාභ අස්ථිය නැත්නම් කීලාභ අස්ථිය 1යි. ජිද්‍රා අස්ථිය 1යි. හරි. ඉදිරියෙන් සංගල වරණක් දාලා ලියන්න කපාල අස්ථි සංඛ්‍යාව 8කි. කපාල අස්ථි සංඛ්‍යාව 8කි. හරි. ඊළඟට මේ වක්‍ර අස්ථි වලින් ප්‍රධාන අස්ථි. හරි. ප්‍රධාන අස්ථි කියන එක ඕනේ නැහැ. කෙලින්ම දාමු වක්‍ර අස්ථි නම් කරන්න. වක්‍ර අස්ථි නම් කරන්න. ප්‍රශ්නේ හදාගන්න. හරි. ලියමු ඉක්මනින්. ඌර්ධව හනුක අස්ථිය 1යි. තියෙන විදිහට ගන්නන්නේ. ඇත්තටම ඔතන ඌර්ධව හනුක අස්ථි දෙකක් කියලා ආව නම් හොඳයි. නමුත් තියෙන විදිහට අපි උගන්නමු 1යි. අදෝ හනුක අස්ථි 1යි. හලාස්තිය 1යි. යුග අස්ථි 2යි. නාසාස්ථි 2යි. ආශ්‍රවාස්ථි 2යි. සංවලිතාස්ථි 2යි.
තාලව අස්ථි 2යි. හරි. සියල්ල 13යි. right. කපාලය මගින් ඉටු කරන කෘතීන් දෙකක් දක්වන්න. ලියන්න අංක 1 මොළය ආවරණය කරමින් ආරක්ෂාව සැපයීම. මොළය ආවරණය කරමින් ආරක්ෂාව සැපයීම. අංක 2 ලියන්න ඇතුළු කන මැද කන අභ්‍යන්තර ආග්‍රාහන අවයව සහ S ආවරණය කරමින් ආරක්ෂාව සැපයීම. මොනවද එතන ආරක්ෂාව සපයන්නේ? එකක් කපාලයට ආරක්ෂාව සපයනවා, එකක් කියන මොළය ආවරණය කරනවා. ඊළඟට මැද කන අභ්‍යන්තර ආග්‍රාහන අපිච්ඡද S ආවරණය කරලා ආරක්ෂාව සපයනවා. හරි. දැන් ඇත්තටම ශංකක අස්ථිය තුල තමයි කන පවතින්නේ. ඒ නිසා ඇතුළු කන මැද කන ආවරණය කරලා ආරක්ෂාව සපයනවා. හරි. ඊට අමතරව ඔකට බාහිර කන කියලා ලිව්වොත් වැරදි. හේතුව බාහිර කනට මේ කම් පෙත්තත් අයිති. හැබැයි බාහිර ශ්‍රවණ නාලය පවතින්නේ ශංකක අස්ථිය තුල. එතන සම්පූර්ණයෙන්ම බාහිර කන කියලා આવොත් වැරදි. නමුත් බාහිර ශ්‍රවණ නාලය කියලා ගත්තොත් හරි. පටල ගන්න එපා. බහුවර්ණවලදී එහෙම සියුම් තැන් ගන්න පුළුවන්. හරිද? ඒතර කපාලයේ විසින් ආවරණය කරලා ආරක්ෂා කරන කොටස් වලින් එකක් විදිහට බාහිර ශ්‍රවණ නාලයත් ගන්න පුළුවන්. හරිනේ? එතකොට ඇතුළු කන, මැද කන, බාහිර ශ්‍රවණ නාලය, ඒ වගේම මේ S මේ අක්ෂි කූපය තුල හරි ඇතුළත මේ ඇහැට පිට පේනවට වඩා වැඩි කොටසක් ඇතුළත ආවරණය කරලා පවතිනවා. ඊට අමතරව අභ්‍යන්තර ආග්‍රාහන අවයව. දැන් මේ හරිය නාසය තිබුණාට මෙතනින් ඉහළට ගත්තාම නාසයේ ආග්‍රාහන අපිච්ඡද ඇත්තටම කපාලය තුල පවතින්නේ. පැහැදිලිනේ? එතකොට ඒ කොටස් ටික එතෙන්ට ගන්න පුළුවන්. උතන ඕන වරහන් තුල බාහිර ශ්‍රවණ නාලය කියන එකත් ලියා ගන්න. ඒකත් වැරදි නෑ. හැබැයි බාහිර කන වැරදි. හරි. මහා ජිද්‍රේ පිහිටීමයි ප්‍රයෝජනයයි. right. දැන් මහා ජිද්‍රේ පවතින්නේ මොන අස්ථියේද? අපර කපාල අස්ථියේ. අපර කපාල අස්ථියේ පෘෂ්ඨීයවද නැත්නම් උදරීයවද? උදරීයව යටපැත්තේ. උදරීයව ඒ මැද පවතින්නේ. ඒ නිසා පිහිටීම ලියන්න අපර කපාල අස්ථියේ මධ්‍ය අදරීයව පවතී. එයාගේ වැදගත්කම ලියන්න සුසුම්නාව පිටවීම සඳහා වැදගත් වේ. හිස් කබල ඉහළ පහළ චලනය කිරීම සඳහා අදාළ වන සංදිය සෑදෙන ආකාරය කෙටියෙන් විස්තර කරන්න. අපි විස්තර කරා ඇට්ලස් කශේරුකාවේ තියෙනවා සන්දාන මුහුණක්,
හිස් කබලේ අපර කපාල අස්තියේ අදරීය පැත්තේ මහාජිද්‍රයේ දෙපස තියෙනවා ඒවාට සන්ධානය විය හැකි සන්ධාන අග්‍ර ඒ මගින් තමයි හිස් කබල ඉහළට පහළට චලනය කරන්න පුළුවන් වෙන්නේ. හරි එතන ලියන්න අපර කපාල අස්තියේ මහාජිද්‍රය දෙපස මධ්‍ය අදරීයව පවතින අපර කපාල සන්ධාන අග්‍ර දෙක පළමුවෙනි කශේරුකාව වන ඇට්ලස් කශේරුකාවේ උත්තරව පවතින සන්ධාන මුහුණත් දෙකට සන්ධානය වීමෙන් හරි ඊළඟට කියනවා මෙහෙම ශංකකාස්තියේ ප්‍රධාන ප්‍රසර 3 නම් කරන්න කියලා. හරි ඒ නම් කරනවත් එක්කම ඒවා මොනවටද සම්බන්ධ වෙන්නේ කියලාත් ලියන්න. අපි ඉස්සලා නම් කරා කීලාභ ප්‍රසරය, චුචූකාකාර ප්‍රසරය, යුග ප්‍රසරය. කීලාභ ප්‍රසරය, චුචූකාකාර ප්‍රසරය, යුග ප්‍රසරය. මේ කීලාභ ප්‍රසරය සහ චුචූකාකාර ප්‍රසරය දෙකටම සංගල වරණ දාලා ලියන්න පේශි නිවේශනයට. පේශි නිවේශනයට දායක වේ. යුග ප්‍රසරය ඉස්සරහින් ලියන්න යුගාස්තිය සමග යුග වක්‍රය සෑදීමට දායක වේ. යුගාස්තිය සමග යුග වක්‍රය සෑදීමට දායක වේ. හරි. දැන් ඊළඟට අපිට කොටස් ටිකක් තියෙනවා සාකච්ඡා කරන්න. අපි ඒ ටික හෙට මේ වගේ සාකච්ඡා කරමු. හෙට රෑ 10ට මේ නිබන්ධනය අරගෙන සූදානම් වෙන්න සාකච්ඡා කරන්න. ඒ වගේම අපි මේ සමග ලබලා දීලා තියෙන මෝර්නින් ටෙස්ට් පේපර් එකක් තියෙනවා. ඒ ටෙස්ට් පේපර් එකේ ප්‍රශ්න 10ක් තියෙනවා. මේ ප්‍රශ්න 10ම වැරදි කියලා දාලා තියෙනවා. නිවැරදි කරලා ලියන්න තියෙනවා. එතකොට ඒ වගේම ස්පීඩ් ටෙස්ට් එකේ ප්‍රශ්න 50ක් තියෙනවා පළවෙනි එක. ඒ දෙකත් අරගෙනම සූදානම් වෙන්න අපි හෙට කතා කරමු මේ ටියුට් එකේ ඉතුරු කොටස් ටික. හරි.